සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් සුපුරුදු පරිදි අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකකින් අද කතා කරන මාතෘකාව තමයි මේ රෝගීන්ගේ රෝගවලදී භාවිතා කරන උපකරණයක් සම්බන්ධව. මේක ගොඩාක් වෙලාවට භාවිතා කරන බොහෝ වෛද්‍යවරු. මේක වෛද්‍යන්ට අත්‍යවශ්‍ය උපකරණයක් ඇත්ත වශයෙන්ම. නැතුවම බැරි එකක් රෝගීන්ට බෙහෙත් කරනකොට. එම උපකරණය මොකක්ද? ඒක තමයි මේ නෙබියුලයිසර් එක. අපි කියනවා නෙබියුලයිසර් මැෂින් එක. අපි බලමු ඒක භාවිතා කරන්න මොන වගේ අවස්ථාවලද. ඒක හොඳ නරක බලමු. ඉතින් මේ උපකරණය පාවිච්චි කරනකොට අපි සඳහන් කරන්නේ ගොඩක් සාමාන්‍ය උදවිය පාවිච්චි කරන්නේ මේ දුම් අල්ලනවා කියන එක. මේ මැෂින් එකෙන් දුම් අල්ලනවා. මේ ළමයට දුම් ඇල්ලුවාද? කීප සැරයක් ඇල්ලුවා. ස්පිතාලෙට ගියා ළමයට දුම් ඇල්ලුවා. මේ ළමයට දුම් අල්ලන්නේ නැතුව ලෙඩේ හොඳ වෙන්නේ. ඉතින් දෙමව්පියෝ ඔන්න ඔය විදිහට අපිට ඇවිල්ලා කියනවා සැරේ සැරේ. සමහර දෙමව්පියෝ අපි ළඟට ඇවිල්ලා කියනවා දුම් ටිකක් අල්ල ගන්න ආවේ. ඔන්න ඔය විදිහටත් කියනවා. මේක හුරු වෙච්ච අය තමයි එහෙම කියන්නේ. අපි මේ දුම් ඇල්ලිල්ල මොකද්ද කියලා බලමු. ඉතින් බෙහෙත් කරනකොට විශේෂයෙන්ම මේ ප්‍රතිකාර ක්‍රම රාශියක් දක්වලා තියෙන එකක් තමයි අපි කවුරුත් දන්න කටින් ඖෂධ බොන එක. ඒක එක විදිහක්. ඉතින් ඒ අරුණාම අනිත් ක්‍රම තමයි ඉන්ජෙක්ෂන්ස් මාර්ගයෙන්. ඉන්ජෙක්ෂන් කිව්වහම නහර වලට දෙන්න පුළුවන්, කෙලින්ම රුධිරයට ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මසට ලබා දෙන්න පුළුවන්. ඒ විදිහට ඖෂධ ලබා දෙනවා. සමහරලාට දිවෙන්, සමහරලාට දිවට ස්ප්‍රේ කරනවා. සමහරට ඖෂධයක් පැච් එකක් වගේ සමය අලවන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ ක්‍රම තියෙනවා. ඒ වගේ එක්තරා ක්‍රමයක් තමයි විශේෂයෙන්ම පෙනහළු ආශ්‍රිතව තියෙන රෝගවලට භාවිතා කරන මේ නෙබියුලයිසර් කියන උපකරණය. විශේෂයෙන්ම පෙනහළු ආශ්‍රිත ඒවට. ඉතින් පෙනහළු ආශ්‍රිතව කිව්වහම අපේ ඔළුවට එන්නේ ඉස්සෙල්ලම මේ සෙම් අමාරු. සෙම් අමාරු වලිනුත් ප්‍රධානම එකක් තමයි මේ ඇතුම කියන රෝගී තත්ත්වය. අපි කියනවා ඇස්මා කියන රෝගී තත්ත්වය. නැත්නම් එහෙම නැත්නම් වීසින් කියන රෝගී තත්ත්වය. වීස් එක. ඉතින් මෙම රෝග තත්ත්වය පාලනය කරන්න නැතුවම බැරි උපකරණයක් තමයි මේ නෙබියුලයිසර් උපකරණය. එතකොට මේ ඇස්මා කියන තත්ත්වය ඇරුණාම මේ තවත් පෙනහළු වල රෝගී තත්ත්ව තියෙනවා. තවත් ওই පෙනහළු වල කුහර ඇති වෙලා සෙම ඇති වෙන තත්ත්වයක් තමයි මේ බ්‍රොන්කියක්ටේසිස් කියන එක. බ්‍රොන්කියක්ටේසිස් කියන රෝගී තත්ත්වයේදී බොහෝ දුරටම රෝගියාට සෙම එනවා ඉවරයක් නෑ. සෙම නරක් වෙනවා පෙනහළු වල. සෙම උදේ නැගිට පස්සේ කහ පාටට යනවා ගොඩක්. අන්න ඒ වගේ රෝගී තත්ත්වයක්. මේක ඉවරයක් වෙන්නේ පෙනහළු වල කුහර ඇති වෙලා. ඒ බ්‍රොන්කියක්ටේසිස්. ඉතින් ඒ වුණාම තවත් තියෙනවා මේ COPD කියලා. chronic obstructive airway disease කියලා එකක්. එහෙම නැත්නම් chronic obstructive pulmonary disease COPD කියලා. ඉතින් මෙතෙන්දි සිද්ධ වෙන්නේත් මේ පෙනහළු ආශ්‍රිතව තියෙන ඒ වාතය ගමන් කරන නාල පද්ධතිය යම් කිසි අවහිරතාවයන් නිසා, එහෙම නැත්නම් ඒ පෙනහළු වල තියෙන ස්පොන්ජි ටිෂුව එකේ අවුලක් නිසා ඇති වෙන තත්ත්ව. ඒ වගේ පෙනහළු ඇති වෙන තත්ත්ව දෙකක් තියෙනවා. මේ ෆයිබ්‍රෝසිස් කියලා, පල්මනරි ෆයිබ්‍රෝසිස්, ඒ වගේම සිස්ටික් ෆයිබ්‍රෝසිස්. ඔන්න වගේ නම් තියෙන රෝග තියෙන ඕනට ඒවා ඉච්චර අත්‍යවශ්‍ය වෙන්නේ. නමුත් එවැනි රෝග තත්ත්ව ගණනාවකට මෙම නෙබියුලයිසර් උපකරණය පාවිච්චි කරනවා. අන්න ඒකයි මෙතෙන්දි කියන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙම උපකරණය භාවිතා කරලා ඖෂධයක් අපි ලබා දෙනවා පෙනහළු වලට කෙලින්ම. මේ හුස්ම ගන්න මාර්ගය හරහා පෙනහළු වලට ලබා දෙනවා. මේකේ වැදගත්කම තමයි මේ පෙනහළු වල ප්‍රශ්නයක් තියෙනකොට අපි කටින් බෙහෙතක් බිව්වොත් ඒ බෙහෙත ලේ වලට උරාගෙන ඊට පස්සේ ලේ වලින් අක්මාව හරහා ගිහිල්ලා හෘද වස්තුට ගිහිල්ලා ඊට පස්සේ තමයි පෙනහළු වලට බෙහෙත ළඟා වෙන්නේ. ටිකක් වෙලා යනවා ඇත්ත වශයෙන්ම. ඖෂධයක් බීලා ඇඟට උරාගෙන මේ බෙහෙත අවශ්‍ය තැනට යනකොට. නමුත් මෙම ක්‍රමය මගින් නෙබියුලයිසර් උපකරණය මගින් නෙබියුලයිස් කරනකොට ගොඩක් වෙලාවට අවශ්‍ය ඖෂධය කෙලින්ම අවශ්‍ය තැනට, විශේෂයෙන්ම පෙනහළු වල ඒ ප්‍රශ්නයක් නම් පෙනහළු වලට කෙලින්ම ඖෂධය ඊටාම කෙටි කාලයකදී තප්පර ගාණක් ඇතුළත ඖෂධය එතෙන්ට ළඟා වෙනවා. ඉතින් මෙතෙන්දි සිද්ධ වෙන්නේ ඉක්මන් ගුණයක් ගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම. ඒ වගේම නෙබියුලයිස් කරනවා කියලා කියනකොට ඕගොල්ලන්ට මතක් වෙනවා ඇති මේ ඉන්හෙලර්ස් කියන ඒවත්. දැන් ඉන්හෙලර්ස් කියන්නේ වෙන ක්‍රමයක්. නෙබියුලයිස් කරනවා කියන්නේ තව ක්‍රමයක්. දැන් නෙබියුලයිස් කරන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා බැලුවොත් ඔයගලන්ට පේනවා මේ පපුවේ මහන්සිය වැඩි වුණොත්, ඇදුම වැඩි වුණොත් තමයි අපි නෙබියුලයිස් කරන්නේ.
එතකොට සමහර වෙලාවට මේ ඉන්හෙලර් ගන්න රෝගියෙක් වෙන්න පුළුවන්. ඉන්හෙලර් එකක් කියලා කියන්නේ පොඩි උපකරණයක්. ඒකේ ගෑස් එකක් තියෙන ක්‍රමයකුත් තියෙනවා. අපි කියනවා එරසෝල් ඉන්හෙලර්. ඒක ප්‍රෙස් කළාම වාෂ්පයක් වගේ වලාකුළක් වගේ වදිනවා. එහෙම නැත්නම් ඩ්‍රයි පවුඩර් ඉන්හෙලර්. ඩ්‍රයි පවුඩර් ඉන්හෙලර් එකක් කියලා කියන්නේ කුඩු තියෙන්නේ කරල් වල. ඉතින් ওই ක්‍රම දෙකටම ඉන්හෙලර්ස් තියෙනවා. ඒ දෙකේදිම වෙන්නේ එක්ක ගෑස් එක පෙනහළු කරා ගමන් කරන ඔය උපකරණය මගින්. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ අර කුඩු බෙහෙත් කුඩු ඊටාම සියුම්ම කුඩු කරපු කුඩු ඖෂධය ළඟා වෙනවා පෙනහළු දක්වා. ඉතින් අන්තිමේදී සිද්ධ වෙන්නේ ඉන්හෙලර්ස් මගින් කරන්නේත් අර රෝග පාලනය තමයි. ඉන්හෙලර් එකක් පාවිච්චි කරනකොට එක්කෝ Tamanට තනිවම පාවිච්චි කරන්න පුළුවන් ඉන්හෙලර් එක විතරක්. එහෙම නැත්නම් අර උපකරණයක් අපි කියනවා ඩිවයිස් එකක්. අපි කියනවා ඒකට ස්පේස් එකක් පාවිච්චි කරලා ඒක සිද්ධ කරන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි මතක තියාගන්න ඕනේ නෙබියුලයිස් එකෙන් කරන්නේ මේ ඖෂධය ඇත වශයෙන් පෙනහළු වලට ලබා දෙන්නේ වාෂ්ප බවට පත් කරලා. වාෂ්ප බවට පත් කරලා මේ ඖෂධය මොකද ඖෂධය දානෝ නෙබියුලයිස් එකට ඒක ක්‍රියාත්මක වුණාම වාෂ්ප බවට පත් වෙලා මේ වාෂ්ප තමයි මේ රෝගියාට එන්නේ. එතෙන්දී රෝගියා මේ වාෂ්ප වලට ලක් වෙනවා යම්කිසි ප්‍රෙෂර් එකකින්. මොකද යම්කිසි පීඩනයකින් තමයි නෙබියුලයිස් කරනකොට ඒ වාෂ්පය රෝගියාට එන්නේ. ඉතින් සප ඉන්හෙලර්ස් වලදී එහෙම පීඩනයක් ප්‍රෙෂර් එකක් එන්නේ හැමතිස්සෙම. ඒකට උදාහරණ වශයෙන් කියනවා ඩ්‍රයි පවුඩර් ඉන්හෙලර් එකේදී උස්ම අදිනකොට තමයි යන්නේ. නමුත් අර එරසෝල් ඉන්හෙලර් එකේදී නම් ප්‍රෙස් කරද්දී වාතය පොඩ්ඩක් ප්‍රෙෂර් එකකින් ඇතුළට එනවා. බොහොම කෙටි කාලයයි ඒක. නමුත් නෙබියුලයිස් කරනකොට එහෙම නෙමෙයි. නෙබියුලයිස් කරනකොට අපි සාමාන්‍ය විනාඩි 10ක් එහෙම නැත්නම් විනාඩි 15ක් අර දාලා තියෙන ඖෂධය නෙබියුලයිස් එකට ඉවර වෙනකම්ම අල්ලන්න ඕනේ. ටිකටම අල්ලන්න ඕනේ. ඉතින් මෙතෙන්දි මේක අල්ලගෙන ඉන්න ඕනේ. අපි දන්නවා මේ මූණට ෆේස් මාස්ක් එකක් තියෙනවා. එහෙම නැත්නම් මවුත් පීස් එකක් තියෙනවා. ওই දෙක හරහා කොහොම හරි ඖෂධය ලබා දෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දි කරන්නේ අපි දියරයක් වශයෙන් දාන ද්‍රව්‍ය වාෂ්ප බවට පත් කරලා පෙනහළු කරා ඉක්මනින් ගමන් කරවන එක. ඉතින් හුඟක් අයට තියෙන ගැටලුවක් තමයි මේ ඉන්හෙලර්ස් වලදී වුණත් මේ නෙබියුලයිස් මැෂින් එක භාවිතා කරනකොට වුණත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ડોක්ටර් මේක කළොත් ආයෙත් කරන්න වෙනව නේද? මේකට හුරු වෙනව නේද? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි ගොඩක් අයට තියෙන්නේ. ඉතින් මේ ඇස්මා කියන තත්ත්වය ඊටාම වැඩි වුණොත් රෝගියා ඊටාම අපහසුතාවයකට පත් වෙනවා. රෝගියාගේ හුස්ම හිර වෙලා තියෙන්නේ. ඇස්මා වල තියෙනවා එක්තරා අවස්ථාවක් මේ හුස්ම හිර වෙලා රෝගියා මැරෙන්නත් පුළුවන් තත්ත්වයක්. ඉතින් එවැනි තත්ත්වයක් වුණත් වළක්ව ගන්න පුළුවන් වෙන්නේ මේ නෙබියුලයිස් උපකරණය මගින් නෙබියුලයිස් කළාම. එතකොට රෝගියා ඊටාම අපහසුතාවයෙන් ඉන්නකොට මේ නෙබියුලයිස් කරපු ගමන්ම රෝගියාට විනාඩි 10ක් 15ක් ඇතුළත සෑහෙන සුවයක් ලැබෙනවා. අර හුස්ම ගන්න මාර්ගය මේ අදුමගෙන රෝගී තත්ත්වයේදී වෙන්නේ හුස්ම ගන්න මාර්ගය ඇකිලිලා තියෙන්නේ. ඒ නාල පටු වෙනවා. අපි කියන බ්‍රොන්කෝස්පැසම් එකකට යන්නේ කියලා. ඒ නාල පටු වෙලා තියෙනවා නැවත මේ වාතය යන්න පුළුවන් විදිහට නාල පළල් වෙලා නැවත විස්තරණය වෙනවා මේ නෙබියුලයිස් කරනකොට. ඉතින් කවදාවත් නෙබියුලයිස් කරලා නැති රෝගියෙකුට අපි එකපාරට නෙබියුලයිස් කරන්න ගියොත් සමහර දෙමව්පියෝ කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා ડોක්ටර් මේක කරන්න එපා, පුළුවන් තරම් බෙහෙත් දීලා බලමු. නැත්තම් මේක ආයෙ කරන්න වෙයිද කියලා එහෙම අහනවා. නමුත් මතක තියාගන්න ඕනේ එහෙම දෙයක් ඇත්ත වශයෙන්ම ඇත්තේ නැහැ. අර හුරු වෙනවා කියලා එකක් නැහැ නෙබියුලයිස් කරනකොට. හැබැයි රෝගියාට නෙබියුලයිස් කරන්න ඉන්න තත්ත්වයක නම් රෝගියා අනිවාර්යයෙන්ම නෙබියුලයිස් කරන්න ඕනේ. නැත්තම් අර සුවේ ගන්න බෑ ඉක්මනින් හුස්ම හිර වෙන්න පුළුවන්. එවැනි රෝගීන්ට කතා කරගන්නත් බැරි තත්ත්වයක ඉන්නේ. ළඟ හිටියත් තේරෙනවා රෝගියා ඊටාම අමාරුයි හුස්ම ගන්නවා. ඒකට සද්දෙකුත් එනවා. අපි කියනවා මේ රොන්කයි කියන තත්ත්වය අපේ වීස් එකේ සද්ද ඇහෙනවා. නලාව තිබ්බම අපිට තවත් දේවල් අඳුර ගන්න පුළුවන්. පෙනහළු වල බ්ලොක් වෙලා තියෙන තරම. ඉතින් රෝගියා ඊටාම අපහසුතාවයෙන් ඉන්නවනම් සමහර වෙලාවට ඉන්ජෙක්ෂන්ස් වගේ දේවලුත් අවශ්‍ය වෙනවා ඉක්මනින් කන්ට්‍රෝල් කරගන්න. නෙබියුලයිස් කිරීම පමණක්ම සමහරට සෑහෙන්නේ නැහැ. සමහර අවස්ථාවල දැන් ඕගොල්ලන්ට පැහැදිලි නෙබියුලයිස් කරයි කියලා මොකවත් හානියක් ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඖෂධයක් ලබා දෙන ක්‍රමයක් ඉක්මන් සුවය ගන්න. ඉතින් මේ සමහර අවස්ථා තියෙනවා මේ සමහර රෝගීන් අහනවා ડોක්ටර් අපිට මේක ගෙදර කරගන්න බැරිද කියලා. එහෙම අහන අවස්ථා තියෙනවා. හැබැයි මේ ඇස්මා කියන තත්ත්වයේ තියෙනකොට වැඩි නිර්දේශ කරන්නේ ඇත්ත වශයෙන්ම. මොකද එහෙම නිර්දේශ කරන්නේ නැත්තේ සුදුසුකම් තියෙන වෛද්‍යරේ පෙනහළු පරීක්ෂා කරන්න ඕනේ. වේද නලාව මගින් බලලා ඒ පෙනහළු බ්ලොක් එකේ තියෙන තරම අනුව තමයි නෙබියුලයිස් කරන්න ඕනේ. ඉතින් මේ කැස්සක් ආවයි කියලා එකපාරට ගෙදර ඉඳන් කරන්න පුළුවන් දෙයක් නොවේයි මේක. සමහර අවස්ථා තියෙනවා මේ ඇස්මා නොවන සමහර අවස්ථා තියෙනවා මේ COPD මම කලින් සඳහන් කළා.
අන්න එවැනි තත්ත්වවලදී සිස්ටික් ෆයිබ්‍රෝසිස් අර පල්මනරි ෆයිබ්‍රෝසිස් කියන තත්ත්වවලදී නම් සමහර වෙලාවල් වලදී ගෙදර පාවිච්චි කරන්න උපදෙස් ලබා දෙනවා. කොහොමද මේක ගෙදෙද්දි පාවිච්චි කරන්න කියලා. නමුත් ඇස්මා වගේ තත්ත්වයකදී විශේෂයෙන්ම දරුවෙකුට වැඩිහිටියෙකුට ඒක ඇඩ්වයිස් කරන්නේ නැහැ ගෙදර කරගන්න කියලා. මොකද සමහර වෙලාවල් තියෙනවා හුස්ම ගොඩාක් හිර වෙලා තියෙන වෙලාවක අපි නිකන් නෙබියුලයිස් කරන්න ගියොත් එහෙම සමහර වෙලාවට රෝගියාට තවත් රෝගය උස්සන්න වෙන අවස්ථා. එවැනි අවස්ථාවකදී නෙබියුලයිස් කරන්න ඕනේ මේ ඔක්සිජන් සැපයුමක් එක්ක. රෝගියා දැන් ඔක්සිජන් නැතුව ඔක්සිජන් ඩිප්ලීට් වෙලා රෝගියා ඊටම අපහසුතාවයෙන් ඉන්නවා නම් මොකද ඔක්සිජන් ප්‍රමාණය සිරුරට එන ප්‍රමාණය අඩු වෙනවා මේ ඇතුම වැඩි වුණ වෙලාවක. අපි පිටින් ඔක්සිජන් ලබා දෙන්න ඕනේ. එතකොට රෝහලක නම් අපි කරන්නේ ඔක්සිජන් සැපයුම දෙන ගමන්ම තමයි නෙබියුලයිස් කරන්නේ. සමහර අවස්ථාවල එහෙම නොකළොත් රෝගියාට තවත් හුස්ම හිර වෙලා රෝගියා මිය යන්න පවා පුළුවන් රෝගය වැඩි වෙලා. ඉතින් ඒ වගේම තමයි මේ සමහර මේ සිංගල් යූස් පාවිච්චි කරන නෙබියුලයිසර්ස් තියෙනවා. ඒ වයින් බෑ ගොඩක් පිරිසක් නෙබියුලයිස් කරන්න. නමුත් රෝහල් වල තියෙන්නේ ගොඩක් දෙනෙකුට භාවිතා කරන්න පුළුවන් විදිහට හදලා එවනලද නෙබියුලයිසර්ස්. ඒවා ගොඩක් වෙලාවට පෞද්ගලික වෛද්‍ය ආයතනවලත් බොහෝ දුරට හැම එකේම වගේ නෙබියුලයිසර් මැෂින් එකක් තියෙනවා. ඉතින් සමහර ඒවා මේ සිංගල් යූස් ඒවා ගොඩක් කල් පාවිච්චි කරන්න බෑ ඉක්මනින්ම නරක වෙලා කැඩලා බිඳලා යනවා. ඉතින් මේකක් භාවිතා කරනකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි අත වශයෙන්ම මේක ඉතින් වෛද්‍යවරු තමයි ඒක කරන්නේ බොහෝ දුර නෙබියුලයිස් කරන්නේ. එහෙම නැත්නම් නර්ස් එය අදාළ තැන්වල ඉන්න එදිය. ඉතින් මේ නෙබියුලයිසර් මැෂින් එක භාවිතා කරනවා අපි දාන්නෝ එක්කිනාගෙන් එක්කිනාට මාස්ක් එක මාරු කරන්න ඕනේ. මාස්ක් එක මාරු කරන්න ඕනේ මොකද අනිවාර්යයෙන්ම මාස්ක් එක හොදලා වේලලා ගන්න ඕනේ. බොහෝ දුරටම අපි කියන්නේ සබන් වතුරෙන් සෝදන්න කියලා. මද උණුසුම් ජලයේ සහිත සබන් වතුරෙන් සෝදලා වේලලා තමයි ගන්න ඕනේ මාස්ක් එකක්. ඉතින් ළඟ නෙබියුලයිස් කරනවා නම් මාස්ක් කීපයක්ම තියෙන්න ඕනේ. මොකද එකම මාස්ක් එක හොද භාවිතා කරන්න බෑ. අපි දන්නවා මේ කොරෝනා වගේ රෝග මේ කාලේ තියෙනකොට මේ නෙබියුලයිස් කිරීමේ අවදානම මුලදී තිබුණා. කොරෝනා රෝගීන් නෙබියුලයිස් කරන්න ගියේ නෑ ගොඩක් වෙලාවට. එහෙම කරන්න ගියයි විශේෂිත විදිහට ආරක්ෂා වෙලා තමයි කරන්න ඕනේ. ඉතින් රෝගේ බෝ වෙන්න පුළුවන් හවුලේ මේක භාවිතා කරොත් එතකොට වෙනම මාස්ක් එකක් යොදා ගන්න සිද්ධ වෙනවා. ඉතින් අර නෙබියුලයිසර් මැෂින් එකක තියෙනෝනේ බට පද්ධතියක්, නාල පද්ධතියක්. ඒක ඉතින් වෙනස් කරන්න යන්නේ ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව කරන්නේ. නමුත් දක්වලා තියෙන වෙනත් රටවල වල නම් එක්කෙනෙකුට භාවිතා කරපු එකක් තදබල රෝගයකට භාවිතා කරා නම් මේ බට පද්ධතිය පව වෙනස් කරගන්න කියලා තමයි කියන්නේ. තවත් වැදගත් කාරණාවක් තමයි මේ නාල හැම සමහරලාට ඒ ප්ලාස්ටික් බට සුද්ධ කරලා අරගෙන ආයෙ භාවිතා කරනකොට සෝදලා ගත්තොත් සමහර වතුර තියෙන්න පුළුවන්. ඒක ඊටාම සැලකිල්ලෙන් බලන්න ඕනේ. මොකද බටවල වතුර තිබිලා ඒක නෙබියුලයිසර් මැෂින් එක හරහා වෙනහලු කරා යන්න පුළුවන්. එතකොට ඒක අහිතකර තත්ත්වයක් උදා වෙනවා. සමහර වෙලාවට තව රෝගේ වැඩි වෙන්නත් උදව් වෙනවා. ඉතින් නෙබියුලයිසර් මැෂින් එකක් භාවිතා කරයි කියලා ඒක කිසි ගැටලුවක් නෑ. ඒක හොඳක් මිස නරකක් ඇත්තේ නෑ. අනික ගෙදරක Tamanට කරගන්න බෑ වෛද්‍ය උපදෙස් පත්‍රම සිද්ධ කරන්න ඕනේ විශේෂිත අවස්ථාවලදී හැර. ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඉන්හෙලර් ප්‍රතිකාර ක්‍රමය නෙබියුලයිසර් මැෂින් එකක් යූස් කරන එක මේ රෝගීන්ගේ වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයකට තමයි මේවා හදලා තියෙන්නේ. ඒ වගේ මේ අගුණක් එන්න හදලා නැහැ. ඒ වැරදි මතවලින් අයින් වෙන්න ඕනේ. ගොඩාක් වෙලාවට මේ සෞඛ්‍ය ගැන හරි අවබෝධයක් නැති උදවිය විශේෂයෙන්ම වයසක උදවිය ළමෙක් නෙබියුලයිස් කරා කියුවම ඉතාලම කලබල වෙලා ආයෙම කරන්න එපා. ඕවා හුරු වෙනවා ළමයින්ට. මේ උඩ වෙන බේටියක් කළා නම් හරියනවා කියලා එහෙම උපදෙස් දෙන අවස්ථා තියෙනවා. අපි දැකලා තියෙනවා. එහෙම සිද්ධ වෙනවා ගෙවල් වල. සමහරට ළමයාගේ අම්මා තාත්තා කැමති, අර ආච්චිලා කැමති නැහැ. ඉතින් ඒ වගේ ගැටලුත් තියෙනවා ප්‍රායෝගිකව. ඉතින් ඔයගලන්ට පැහැදිලි නෙබියුලයිසර් මැෂින් එක ගැන දැන් මේ වෙනකොට අනවශ්‍ය බියක් තියෙනවා නම් ඒවා අයින් කරගන්න ඕනේ. ඉතින් අදත් මම සමුගන්නවා අමරණ මෙඩ් සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අපි නැවත මුණ ගැසමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.